Good evening everyone. මාව පැහැදිලිව ඇහෙනවා ඇති කියලා මං හිතනවා. ඇහෙන්නේ නැත්නම් Zoom chat එකේ මට message එකක් එවන්න. Okay. So පටන් ගන්න කලින් මං introduce කරන්නම් මං කවුද කියලා. එතකොට මම තේජා නානයක්කාර. එතකොට මගේ නම නම් මේ වෙද්දි හැමෝම දන්නවා ඇති. එතකොට මම දැනට spoken English lecturer කෙනෙක් විදියට වැඩ කරනවා websites දෙකක. එතකොට මේ online A+ tutor කියන ආයතනයේ managing directorත් මමම තමයි. spoken English lecturer ඒ ආයතනයේම ස්පෝකන් ඉංග්ලිෂ් ලෙක්චරින් කරන්නෙත් මමමයි. එතකොට ඊට අමතරව මනෝවිද්‍යා උපදේශිකාවක් විදිහටත් ට්‍රේන් වෙනවා. එතකොට මගේ ෆීල්ඩ් එක මං ඇත්තටම law තමයි මං ඩිග්‍රී එක කරන්නේ. කරලා ඉවරයි දැන්. So I have graduated from Liverpool John Moores University and my school, yes, I passed out from Vichali International School, which is a leading international school in Sri Lanka. එතකොට දැන් අද ක්ලාස් එකේ මම මේ spoken English for beginners කියලා කෝස් එකක් නේ මම මේ අද ස්ටාර්ට් කරන්නේ. එතකොට මේකේ මම වැඩිපුර සිංහල භාෂාව පාවිච්චි කරනවා. ගොඩාක් දැන් මේකට ඇත්තටම ඇතුල් වෙන්නේ සිංහල ඉංග්ලිෂ් මුල ඉඳන්ම ඉගෙන ගන්න ඕන අය. ඒ නිසා මම වැඩිපුර සිංහලෙන් කතා කරනවා. ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. ඉංග්ලිෂ් වලින් මොන හරි කියපු දෙයක් තේරුම් නැති වුණොත් අනිවාර්යෙන් මම ඕගොල්ලන්ට chance එක දෙනවා අහන්න පුළුවන් questions ඕන තරම්. එතකොට දැන් අපි මේ කෝස් එකේ ගොඩාක්ම බලන්නේ සාමාන්‍යයෙන් පොඩි ළමයෙක් ඉඳන් වැඩිහිටියෙක් වෙනකම්ම ඕගොල්ලන්ට ඉංග්ලිෂ් වලින් කතා කරන්න පුළුවන් ඒ ස්ටේජ් එකට වෙනකම් අපි ගේනවා. එතකොට ගොඩාක් අය දැන් මට පෞද්ගලිකව කතා කරලා කියලා තිබ්බා දැන් මේ කෝස් එක පටන් ගන්නවා කිව්වම සමහර අයට ඉංග්ලිෂ් කතා කරන්න ඒ කියන්නේ දන්නවා දැනුම තියෙනවා. හැබැයි අපිට කටට වචන එන්නේ නැහැ. එතකොට සමහරලාට කතා කරගෙන යද්දී ස්ටක් වෙනවා. සමහර අය කියනවා දැන් මට ඔක්කොම ලියන්නත් පුළුවන්, කියවන්නත් පුළුවන්. හැබැයි කතා කරන්න බැහැ. එතකොට ඔය වගේ විවිධාකාර ප්‍රශ්න ඔහොම අපිත් එක්ක බෙදාගත්තා. එතකොට දැන් ඔය හැම දෙයකටම පිළිතුරක් විදියට තමයි දැන් මම මේ කෝස් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට සාමාන්‍ය දැන් අපි කොහොමද ස්පෝකන් ඉංග්ලිෂ් කිව්වම ගොඩක් අය හිතනවා දැන් ග්‍රැමර් වලින් අපි පටන් ගන්න ඕනෙයි කියලා. හැබැයි ඇත්තටම ග්‍රැමර්ම නෙමෙයි අපි ඊට කලින් බලන්න ඕන දේවල් තියෙනවා vocabulary. ඒ කියන්නේ අපිට දැන් මේ කතා කරන්න බැරි ඇයි? මොකද අපි ඒ අවශ්‍ය වචනේ දන්නේ නැති නිසා. එතකොට අපි අඩුම ගානේ දවසකට වචන 10ක් 20ක් ඔන්න ඔය වගේ ප්‍රමාණයක් අපිට පාඩම් කරගන්න පුළුවන් නම් අලුතෙන් වචන එතකොට අපි දන්නේම නැතුව සතියක් මාසයක් යද්දී අපිට හොඳ වචන සංඛ්‍යාවක් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට තවත් දෙයක් තමයි දැන් හැමෝම මගෙන් අහනවා ඔයා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ? මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නම්. මම හිතනවා ඕගොල්ලන්ට මේක වැදගත් වෙයි කියලා. එතකොට මම ඇත්තටම අධ්‍යාපනය හදාරුවේ පොඩි කාලේ ඉඳන්ම පළවෙනි දවසේ ඉඳන්ම ජාත්‍යන්තර පාසලක. So I studied in an international school. ඒක නිසා මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මං සාමාන්‍යයෙන් මට අවුරුදු 5ක් 6ක් වෙනකොටම මං චතුර ලෙස ඇත්තටම ඉංග්‍රීසි කතා කළා. එතකොට දැන් ගොඩක් අයට මං මේ දෙන දෙයක් තමයි ගොඩක් ලොකු අයත් කියනවා අපිට වෙලාව නැහැ අපිට කරන්න බෑ මෙහෙමයි කියලා. ඉතින් ඇත්තටම අවුරුදු 5ක 6ක ළමයෙක්ට ඉංග්‍රීසි කතා කරන්න හැකියාව එනවා නම් ලොකු කෙනෙක්ට ඒක බැරි වෙන්න බෑ. එතකොට ඕගොල්ලෝ හැම වෙලාවෙම දැන් මම උගන්වන දෙයට අමතරව ඔළුවේ තියාගන්න ඕන එක දෙයක් තමයි අවුරුදු 7ක 6ක ළමයෙක්ට පුළුවන් නම් ඇයි මට බැරි? ඉතින් ඕගොල්ලෝ මේ හරිම වැටෙන අවස්ථාවක උනත් ඕගොල්ලෝ මේක මතක් කරගන්න. එතකොට දැන් හැම කෙනෙක්ටම බෑ. හරි. ඒ වුණාට මේක එක දවසින් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ටික කාලයක් යනවා. එතකොට අපි මේ ටික ටික වචන 10ක් 20ක් එක දවසකට පාඩම් කරන එක ලොකු දෙයක් නෙමෙයි. හැමෝටම මේ කැපකිරීම කරන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. එතකොට දැන් මං උගන්වන දේවල් වලට අමතරව ඕගොල්ලන්ට මං මේ වගේ ස්ටඩි කරන්න ලිස්ට් එකක් දෙනවා හැම වීක් එකෙම වගේ. එතකොට ඒ සතිය ඇතුළත ඕගොල්ලන්ට මේ ටික කවර් කරගන්න පුළුවන් නම් ඕගොල්ලෝ දන්නේම නැතුව ඕගොල්ලෝ ගොඩක් වචන ඉගෙන ගන්නවා. එතකොට දැන් මේ ඉංග්‍රීසි කෝසස් වල සාමාන්‍යයෙන් අපි මේක බෙදනවානේ beginners, intermediate, advanced කියලා. එතකොට මේ beginners කියන එකේ ගොඩක් වෙලාවට කතා කරන්න බැරි අපි දන්න වචන හරිම සීමිතයි. අපි සාමාන්‍යයෙන් වචන ටිකයි දන්නේ. එතකොට අපි එතනින් එහා මොන හරි අපිට කතා කරන්න උනාම අපි හිර වෙනවා. මොකද අපි හරි අදාළ වචනේ දන්නේ නැති නිසා.
ඉතින් අපි මුලින්ම මේ ග්‍රැමර් මොනා කරන්නත් ඉස්සෙල්ලා අපි මේ වචන ටික හරියට අඳුනගෙන ඉන්න ඕන. වචන ටික දැනගෙනම විතරක් මදි මේවා හරියට උච්චාරණය කරන්නේ කොහොමද කියන එකත් අපි ඔළුවේ තියාගන්න ඕන. So we have to look into vocabulary, spellings and pronunciation. So vocabulary කියන්නේ මේ වචන මාලාව. අපි මේ දන්න වචන ටික ටිකෙන් ටික වැඩි කරගන්න ඕන. count එක. දැන් අපි හිතනවා නම් වචන 100ක් දන්නවා නම් අපි මේක ටික ටික වැඩි කරගන්නයි උත්සාහ කරන්න ඕන. වචන ඉගෙන ගන්නවත් එක්කම ඒකේ තේරුම ඒ වගේම ඒකේ ස්පෙලිංස් දැන් සමහරලාට ගොඩක් දැන් ඉස්කෝලේ යන ළමයි ඉන්නවා මෙතන ගොඩාක් අම්මලා කතා කරා දැන් මේ O level උනත් පාස් ඒකක් තියෙනවා හැබැයි ඉංග්‍රීසි කතා කරන්න බෑනේ මගේ පුතාට මගේ දුවට කියලා කියනවා ඉතින් ඇත්තටම ප්‍රශ්නේ දැන් දැනුම තියෙනවා හැබැයි ඕක ප්‍රැක්ටිකලි කරගන්න කතා කරන්න දන්නේ නැතිකම තියෙනවා. ඉතින් ඔය හැම දෙයකටම විසඳුම් අපි දෙන්න සූදානමින් ඉන්න අපේ කෝස් එකේදී. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට දැන් රෆ්ලි අයිඩියා එකක් ඇති. මොකද්ද අපි මේ කරන්න යන්නේ කියන එක ගැන. එතකොට තවත් දෙයක් මම සඳහන් කරන්නම්. දැන් මේ කෝස් එකේ අපි ඉංග්‍රීසි කිව්වට සාමාන්‍යයෙන් පොතේ ඉංග්‍රීසි වලට අමතරව කාලීන කරුණු ඒ කියන්නේ දැන් අපි හිතුවොත් කොරෝනා ඒ වගේ ටොපික් එකක් ගත්තම අපිට දැන් කොරෝනා නිසා අපිට අලුතෙන් පාවිච්චි කරන්න වෙච්ච ඉංග්‍රීසි words ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් අපිට එදිනෙදා අවශ්‍ය වෙන ඒ වගේ ටොපික්ස් අරගෙනත් අපි සාමාන්‍යයෙන් දවසකට පොඩි වෙලාවක් ඒකත් අපි ඉගෙන ගන්නවා. එතකොට අද ඇත්තටම මම තෝරගත්තේ මේ කොරෝනා COVID-19 පැන්ඩමික් එකත් එක්ක අපිට මේ අලුතෙන් අහන්න ලැබුණු පාවිච්චි කරන්න වෙච්ච වචන ටිකක් අපි දන්නවා. අපිට තිබ්බා. එතකොට ඒ ටික තමයි මම දෙවනි කොටසේ අද උගන්වන්න බලාපොරොත්තු ඉන්නේ. එතකොට ඊට අමතරව මම තව එකක් මතක් කරන්නම් මම මේ vocabulary වචන ගැන කතා කළානේ. එතකොට ඕගොල්ලන්ට මේක පහසු වෙන්න අපි මේක කොටස් 18කට විතර බෙදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් animals, food and drink, health, numbers, places. එතකොට දැන් සාමාන්‍යයෙන් school කියන topic එක ගත්තම අපිට අවශ්‍ය වචන මොනවාද? අපිට ඒකත් එක්ක සම්බන්ධ කරලා රිලේට් කරලා කතා කරන්න ඕන දේවල් මොනවද? ඒ වගේ අපි සාමාන්‍යයෙන් හැම වීක් එකකටම ওই වගේ ටොපික් එකක් අරන් කතා කරනවා. අනික මතක තියාගන්න මේක බිගිනර්ස් ක්ලාස් එකක්. ඒක නිසා හැමෝම මුල ඉඳන්ම ඉගෙන ගන්න කැමති අය ඉන්නේ. ලැජ්ජ වෙන්න එපා. ඕනම ක්වෙස්චන් එකක්, ඕනම ප්‍රශ්නයක්, ඕනම ගැටලුවක් ඕගොල්ලන්ට අහන්න පුළුවන්. කවුරුත් මෙතන ඕගොල්ලන්ව ජජ් කරන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලන්ට ඕනම ක්වෙස්චන් එකක් අහලා ක්ලරිෆයි කරගන්න निराකරණය කරගන්න පුළුවන් ඊට අමතරව ඕගොල්ලන්ට ඕනම හෙල්ප් එකක් ඕන නම් ඕගොල්ලෝගේ ස්කූල් ජොබ් එකට ඕනම අදාළ දෙයක් මම අනිවාර්යෙන් WhatsApp එකේ ඕගොල්ලෝගේ ඒ ප්‍රශ්න දැම්මම මම ඒවට රිප්ලයි කරනවා okay so ඔය දේවල් ටික තමයි මට මුලින්ම ඇත්තටම දැන් මේ කෝස් එක ගැන කතා කළොත් අපි මේක මාස 6කින් වගේ කම්ප්ලීට් කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේක අවසානයේ අපි සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා මගේ ඉන්ස්ටිටියුට් එක නමින්ම ඕගොල්ලෝ මේ මාස 6ක කෝස් එකක් ඉවර කරා කියලා. එතකොට ඔය දේවල් ටික තමයි ඇත්තටම මුලින්ම මට කියන්න ඕනුනේ. Okay so අපි බලමු අද අපි මොනවද හරියටම බලන්න යන්නේ. දැන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ අපේ ගොඩක් අය දන්නේ නැහැ කිව්වට අපි ඇත්තටම දැන් වෙද්දිත් ගොඩක් දේවල් දන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් කතා කළොත් ක්‍රියාපද අපි කරන දේවල් කියලා සාමාන්‍යයෙන් විදියට අපි දන්නවා. කනවා, බොනවා, නිදා ගන්නවා. ඔය දේවල් වලට අපි ඉංග්‍රීසි වචනේ දන්නවා සාමාන්‍යයෙන්. ඔය දන්න එක වචනේ විතරක් පාවිච්චි කරලත් අපිට ගොඩක් දුරට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් මේවට කියනවා commands කියලා. අපිට command කරන්න පුළුවන්. come here. මෙහෙට එන්න. යන්න නම් go there. or else කරුණා කරලා මෙහෙට එන්න. please come here. එතකොට තව දැන් අපි මේ politeness ගැන කතා කරනවා. අපි දැන් කොහොමද manners එක කතා කරන්නේ? එතකොට දැන් English language එක අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරද්දී අවශ්‍ය වෙන දේවල් thank you so much. You are welcome. Right? ඔය දෙක උනත් අපිට ගොඩාක් වැදගත්. සාමාන්‍යයෙන් මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් English language එක use කරන්න පුළුවන් දේවල් තමයි ඕවා.
එතකොට සාමාන්‍යයෙන් අපිට කවුරු කියද්දි මොන හරි දෙයක් තේරුම් නැත්නම් අපිට අහන්න පුළුවන් sorry, pardon, can you repeat that? ඔය වගේ හරිම simple questions වලින් අපිට මේක ආපහු අහගන්න වගේ දේවල් කියන්න පුළුවන්. එතකොට මම අර කලින් කිව්වා වගේ අපි දැනටමත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ දන්න ක්‍රියාපද මේ actions verbs කියන ඒවා ගොඩාක් තියෙනවා. එතකොට අපි කියනවා යනවා, කනවා, බොනවා, කියවනවා, කතා කරනවා, දකිනවා, අහනවා, පාඩම් කරනවා. ඔය වගේ චූටි verbs හුඟක් අපි දැනටමත් දන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් වචන 1000ක් විතර අපි දැනටමත් දන්නවා. මේක හරියට පාවිච්චි කරගන්න විදියයි අපි ඉගෙන ගන්න ඕන. එතකොට අද දවසේ මම මේ තෝරගත්ත එක ටොපික් එකක් තමයි මේ ඩේලි රුටීන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අද දිනේ අද දවස ගත්තොත් අපි උදේ ඉඳන් හවස වෙනකන් රෑ වෙනකන් නිින්දට යනකම් කරපු දේවල් ඩේලි රුටීන්. කියන්නේ අද දවසේ ඔයා ඇහැරිච්ච වෙලාවේ ඉඳන් නිදා ගන්න යන වෙලාව වෙනකම් කරේ මොනවද? ඕක ගැන කතා කරන්න අපිට මේ මහා ලොකු ටෙන්සස් ගොඩක් ඕනේ නැහැ. එක ටෙන්ස් එකක් ඇති ඔය හැමදේම ගැන කතා කරන්න. ඉතින් අද මම මේ හරිම සරල ටොපික් එකක් ගත්තේ මේක ඉන්ට්‍රොඩක්ෂන් එක නිසා. එතකොට අපි බලමු දැන් අපි දන්නවා go යනවා, read කියවනවා, eat කනවා, drink බොනවා. එතකොට දැන් මේ verbs දැන් මෙතන ඉන්න ළමයි ඔක්කොම ඔය verbs ටික දන්නවා. ඉතින් අපිට මේක හරිම සරල විදියට වාක්‍යයකට දාලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මං කියනවා I go, I read, I eat, I see, I talk, I listen, I sleep, I study. So these verbs we already know. අපි දැනටමත් දන්නවා මේ ක්‍රියාපද හුඟක්. අපිට මේකට තව චූටි කැලි ඇඩ් කරගන්න විතරයි තියෙන්නේ. දැන් I go කිව්වම මං කොහෙද යන්නේ? I go to school. I go to the bank. I go to the post office. දැන් අපි places ගත්තොත් අපි places උත් දන්නවා. Bank, hospital, school, whatever the place. ඒ කියන්නේ අපිට දැන් ස්ථාන ගත්තොත් museum, hospital ඔය වගේ අපිට places උත් තියෙනවා. එතකොට මේ go කියන ක්‍රියාපදේ එක්ක අපි දැනටමත් දන්නවා පාවිච්චි කරන්න ඕනේ places මොනවද කියලා. අපි හරියට මේක වාක්‍යයකට දාගන්න විතරයි ඕනේ. දැන් මේ daily routine එකේ ගැන කතා කරද්දී අපිට ක්‍රියාපදේ විතරක් ඒ විදිහටම තියාගෙන වෙනසක් කරන්න නැතුව මම කියන පුද්ගලයා එක්ක පාවිච්චි කරන්න පුළුවන්. right? එතන මට කියන්න පුළුවන් මම කනවා. එතකොට මම මොනවද කන්නේ? I eat apples. I eat strawberries. I eat rice. I eat pizza. So අපි already දැන් food කියන concept food කියන එක ගත්තොත් අපි ගොඩාක් කෑම ಜಾති දන්නවා. එතකොට අපිට මේ ඇයි මේ පොඩි දෙයකින් පටන් ගන්න ඕකට අපිට add කරගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. දැන් I listen මං ඇහුම්කන් දෙනවා. So I listen to music. I listen to the radio. So අපිට මේ වගේ අපි මේ දන්නවා radio, TV, phone, laptop, so music අපි already මේ words දන්නවා දැනටමත්. right? අපි අරකට add කරගන්න විතරයි ඕනේ. දැන් මෙතන අපි හැමදේම කතා කරන්නේ කරන දේවල්නේ. මම කනවා, මම බොනවා, මම කතා කරනවා, මම ඉගෙන ගන්නවා. I study, I sleep, I listen, I talk, I see, I eat, I read, I go. දැන් මේ හැමදේම අපි කරන දේවල්. අපිට ඔය වගේම කරන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන්. okay දැන් තව දෙයක් මම මේ හැම වෙලාවෙම කියන දෙයක් තමයි මේ අපි මේ Zoom platform එකේ join වුණාම මට ඇහුන්නේ නැති වුණාට කමක් නැහැ. ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ screen එක දිහා බලාගෙන මේකම මාත් එක්කම කතා රිපීට් කරන්න පුළුවන්. මං වාක්‍යයක් නැත්නම් වචනයක් මොන හරි කිව්වම ඒක අහන් ඉඳලා ඕගොල්ලෝගේ පැත්තේ ඉඳන් ඕගොල්ලන්ට ඒක ආපහු රිපීට් කරන්න පුළුවන්. හොඳට ඇහුම්කන් දෙන්න මම මේ වචනේ උච්චාරණය කරන්නේ කොහොමද කියලා. So please listen carefully how I pronounce these words. මේ වචන pronounce කරන්නේ. උච්චාරණය කරනවා කියන්නේ මොකද්ද? pronounce. අපි කියනවා pronunciation කියලාත් කියනවා. right? So මේවා හොඳට ඇහුම්කන් දෙන්න.
තවත් එක වැරැද්දක් තමයි ඇත්තටම ලංකාවේ අය ගොඩාක් කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් වචනයක් ඇහෙන විදියට කියන්න හදනවා. හැබැයි මේක අපි හරියටම අඳුන ගන්න ඕන. නිකන් හැමෝම කියන එක කියලා වැඩක් නැහැ. ඒක නිසා දැන් මගේ කෝස් එකේදී අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඒ වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? ඒක ස්පෙලිංග්ස්, ඒක වාක්‍යයක පාවිච්චි කරන්නේ කොහොමද කියන ඔය හැමදේම මං සරල විදියට ඕනම කෙනෙක්ට තේරෙන විදියට මං ඔය දේවල් ඔක්කොම දෙනවා. ඒක නිසා ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ඕගොල්ලෝ නිකන් ඉන්න සාමාන්‍ය ටීවී බලලා ගත කරන වෙලාවට වැඩිය මම මේ දෙන වචන 10ක් 20ක් ඕගොල්ලෝගේ ජීවිතේට දවසකට එකතු කරගන්න පුළුවන් නම් ඇත්තටම මේ ඉංග්‍රීසි කතා කරන එක ගොඩාක් අයට මම දන්නවා පෞද්ගලිකව මට කතා කරලා තියෙනවා දැන් මේ මාස්ටර්ස් එකට මම මේ රට ඇවිල්ලා ඉන්නේ මිස් මට අසයින්මන්ට් එක කරගන්න බෑ. ඉතින් ඔය වගේ විෂය දැනුම තියෙන්න පුළුවන්. දැන් තවත් එක දෙයක් තමයි ලංකාවේ සමහර අය දන්නේ නැහැ. යුනිවර්සිටි යනවා, කැම්පස් යනවා කියලා කියනවනේ අපි. දැන් රජයේ කැම්පස් එකකට ගියත් ඕගොල්ලෝ සිංහල මීඩියම් ඉගෙන ගත්තත් කැම්පස් ගියාම විශ්වවිද්‍යාලයට ගියාම ඕගොල්ලෝගේ ලෙක්චර්ස් තියෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ. ගොඩක් අය මේක දන්නේ නැහැ. දන්න අයත් ඉන්නවා ඇති. ගොඩක් මට කතා කරපු අය මේක දැනගෙන හිටියේ නැහැ. එතකොට දැන් සමහර අය හිතනවා සිංහල මීඩියම් ඉගෙන ගත්තම ප්‍රශ්නයක් නැහැ. අපිට සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් නේ අපේ රටේ කැම්පස් එකනේ කියලා. ඒ වුණාට ගොඩාක් අය ඔය ප්‍රශ්නෙට මූණ දෙනවා දැන් A level ඉවර වෙලා කැම්පස් උත් සිලෙක්ට් වුණාට පස්සේ. ඉතින් දැන් මට ගොඩක් දැන් මේකට ජොයින් වෙලා ඉන්නවනේ grade 6 ඉඳන්ම යන අය. එතකොට ඕගොල්ලන්ට මේක හොඳ අවස්ථාවක් grade 6 කියන්නේ චූටිම වයසේ ඉඳන් ඕගොල්ලන්ට හොඳටම මුල ඉඳන්ම මේ දේවල් ඉගෙන ගත්තොත් ඊළඟට දැන් අම්මයි ළමයයි එක්කත් ගෙදරදී ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. දැන් මම මේ කෝස් එකේ ඇත්තටම රෙස්ටෝරන්ට් එකක කතා කරන විදිය සාමාන්‍යයෙන් අම්මයි ළමයයි අතර කතා කරන විදිය ජොබ් එකකට ගියොත් බොස්ුයි එයාගේ එම්ප්ලොයී කතා කරන විදිය ඔය වගේ චූටි ටොපික්ස් එක මම ඕගොල්ලොත් එක්ක ලයිව් ඩිස්කස් කරනවා. ඒක නිසා මේ අවස්ථාවෙන් පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න ගොඩාක්ම පොඩි ළමයාටත් ඇත්තටම මේකට ජොයින් වෙලා ඕගොල්ලන්ට ඇත්තටම හොඳ දෙයක් එකතු කරගන්න පුළුවන්. right so දැන් මෙතන අපි මං කිව්වා වගේ මං කිව්වට පස්සේ මේක රිපීට් කරන්න ඕගොල්ලෝගේ පැත්තෙන් මයික් එක අන්මියුට් කරන්න ඕනේ නැහැ. මට ඇහුන්නේ නැති වුණාට කමක් නැහැ. මං කියන එක හොඳට පැහැදිලිව අහගන්න. ඕගොල්ලෝගේ පැත්තෙන් ඕක රිපීට් කරන්න පුළුවන්. අපි ආපහු මේක කියලා බලමු. I go. දැන් මේක හරිම සිම්පල් වචනයක්. හැමෝම දන්නවා. යනවා කියලානේ කියන්නේ අපි. මම යනවා. I go. I go. මම කියවනවා. so මට කියන්න පුළුවන් I read. එතකොට මම මොනවද කියන්නේ? කියවන්නේ. I read newspapers. I read books. I read stories. I read novels. ඔය වගේ අපිට එක දේවල් දාගන්න පුළුවන් ඔය වාක්‍යයට. එතකොට දැන් මෙතන පොඩිම කෙනෙක් හිටියත් ඕගොල්ලන්ට නම් තේරෙනවා ඇති. ඕගොල්ලොත් දැන් අපි එක කතන්දර පොත් කියවනවා. ටෙක්ස්ට් බුක් එක කියවනවා. එතකොට නිවුස් පේපර් එකක් කියවනවා. ඔය වගේ අපිට ඔය දන්න වචනම ඇඩ් කරගෙන වාක්‍යයක් හදාගන්න පුළුවන්. එතකොට දැන් මේ read කියන්නේ කියවනවා. I read. I read. I eat. මම කනවා. so මොනවද මම මේ කන්නේ? I eat rice. I eat pizza. ඔය වගේ අපිට ඕන තරම් words add කරගන්න පුළුවන්. I see. මම දකිනවා. මම මොනවද දකින්නේ? okay I see birds. right? I see children. I see dramas. so like that අපිට ඕනෙම word එකක් add කරගන්න පුළුවන්. සාමාන්‍ය අපි මොනවද දකින දේවල්? ඕගොල්ලන්ට නිකන් හිතපු ගමන් වචන 10ක්වත් අඩුම ගානේ මතක් වෙනවා. එතකොට ওই වචන 10 දාලා අපිට වාක්‍ය 10ක් හදා ගන්න පුළුවන්. අනික දැන් අපි මේකට කියනවා සාමාන්‍යයෙන් දැන් සමහරවිට අපිට ඒ ෂණිකව මතක් වෙන්න එපයි. ෂණිකව මතක් වෙන නම් අපි මේක හැම වෙලාවෙම නිතර ප්‍රැක්ටිස් එකේ තියන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් දවසකට ඕගොල්ලන්ට පැය භාගයක් පැයක් වෙන් කරන්න පුළුවන් නම් ඉංග්‍රීසි වෙනුවෙන් ඇත්තටම මේක එච්චර අමාරු වැඩක් නම් වෙන එකක් නැහැ. මේක හැමෝටම ලේසියෙන් කරන්න පුළුවන් විදියට තමයි අපි මේක හදලා තියෙන්නේ. so from your end මම ඇත්තටම මේක I am requesting from you ඕගොල්ලන්ගේ determination and commitment උත්සාහය සහ කැපවීම නැතුව නම් මේක කරන්න බෑ. okay so හැම වෙලාවෙම මතක තියාගන්න
dedication and commitment. උත්සාහය සහ කැපවීම. Dedication and commitment. So please remember these two words. අවුරුදු 6 ළමයෙක්ට පුළුවන් නම් ඕගොල්ලන්ට බැරි වෙන්නේ නැහැ. Okay. දැන් මං කිව්වා දැන් අපි මේක කරනවා කියලානේ කියන්නේ. එතකොට මම කරන්නේ නැහැයි කියලා කියන්නත් පුළුවන්. දැන් මේ විදියට මට කියන්න පුළුවන්. I don't go. I don't eat. තවත් එකක් දැන් අපිට තියෙනවා දැන් he she it එක යූස් කරද්දි ඔහු ඇය නැත්නම් අපි සතෙක්ට නම් it කියලා කියනවා මොන හරි දෙයක් නම් it කියලා කියනවා ඔන්න ඔය තුන එක he she it එක අපි කරන්නේ නැහැ කියලා කියන්න ඕන නම් අපි යූස් කරනවා I do not eat නැත්නම් අපිට ඔක කෙටි කරලා කියන්න පුළුවන් I don't eat දැන් මම කලින් කිව්වා I eat strawberries, I eat mangoes, I eat apples. දැන් ඕක කන්න නැති කෙනෙකුත් ඉන්න පුළුවන් මෙතන. එතකොට මම කොහොමද කියන්නේ මම මේක කන්නේ නැහැයි කියලා මට කියන්න පුළුවන් I don't eat mangoes. I don't eat strawberries. I don't go to school. Right? අන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. ඔහු කන්නේ. ඔහු he doesn't eat mangoes. He doesn't eat strawberries. He doesn't eat pizzas. අන්න ඔය විදිහට අපිට ඕන තරම් කන්නේ නැහැ, යන්නේ නැහැ, ඇහුම්කන් දෙන්නේ නැහැ. I don't talk to strangers. කවුද stranger කෙනෙක් කියන්නේ? තව එකක් දැන් මම මේ හැම වීක් එකේම අලුත් words කියා දෙද්දි ඕගොල්ලෝ notebook එකක් maintain කරනවා නම් වඩාත් හොඳයි මේ දේවල් note down කරගන්න spellings ඕන නම් මම zoom chat එකේ ඕගොල්ලන්ට spellings ඔක්කොම එවනවා ඒ අදාළ වචනෙට ඕගොල්ලන්ට ඒක ටග් ගාලා ලියා ගන්නත් පුළුවන් stranger කියන්නේ අපි දන්නේ නැත්තම් කවුද කියලා නාදනුන්න කෙනෙක් නැත්තම් අපිට අලුත් කෙනෙක් නම් අපි කියනවා stranger. ඒ කියන්නේ අපි නම එයා කවුද කොහෙන්ද කියලා දන්නේ නැත්තම් අපි කියනවා stranger කියලා. Stranger. This is a new word. So if you don't know it මේක දන්නේ නැත්තම් ටග් ගාලා note down කරගන්න. Stranger. ඔය විදිහට අපි කියනවා අපි දන්නේ නැති කෙනෙක් නම් හඳුනන්නේ නැති කෙනෙක් නම් අපි කියනවා stranger කෙනෙක් කියලා. I don't talk to strangers. අන්න දැන් ඔන්න ළමයින්ටද ලොකු අයටද ඕක යූස් කරන්න පුළුවන්. මං අඳුරන්නේ නැති අයත් එක්ක කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න ගෙදරට එනවා let's say a beggar or someone that you do not know. එතකොට අම්මලා නැති වෙලාවකට හරි ළමයෙක්ට කියන්න පුළුවන් I don't talk to strangers. I don't talk to strangers. ඔන්න ওই විදිහට අපිට කතා කරන්න පුළුවන්. Okay. So I don't stay. Stay කියන්නේ මොකද්ද? ඉන්නවා කියන අදහස දැන් මම කියනවා I stay at home. දැන් මේ දවස් ටික හරිම ප්‍රසිද්ධයිනේ දැන් stay at home කියලා කියනවනේ සාමාන්‍යයෙන් මේ dialogue එකේ උඩින් වැටෙනවා. Stay safe. Stay at home. ඔය විදියට. ඒ කියන්නේ පරිස්සමෙන් ඉන්න. Stay safe. Stay safe. So don't go anywhere. කොහෙවත් යන්න එපා. ගෙදරටම වෙලා ඉන්න කියලා තමයි මේ දවස් ටිකේ අපිට ගොඩක්ම ඇහෙන්නේ. කොහෙවත් යන්න එපා කියලා කියන්නේ කොහොමද? Don't go anywhere. මම මේ කියන sentences ඔක්කොම Zoom chat එකෙන් එවනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන්, note down කරගන්න පුළුවන්. කොහෙවත් යන්න එපා. Don't go anywhere. මං කිව්වා මේ commands අපිට දෙන්න පුළුවන් නේද? එන්න come here please come here කරුණා කරලා මෙහෙට එන්න please come here ඔන්න ඔය විදිහට අපි මේ දන්න වචන දෙක තුන දාලා අපිට ගොඩක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි දැන් මම මෙතන මුලින්ම කතා කළා මම කියන එකත් එක්ක මම කනවා මම බොනවා මම කියවනවා මම දකිනවා මම කතා කරනවා කියලා. දැන් මෙතන හැම එකෙම මම පාවිච්චි කරේ මම I කියන subject එක. හැබැයි දැන් මම තවත් දෙයක් ඔයගලට උගන්වන්නම් he she it. ඔහු ඇය නැත්නම් අපි සතෙක්ට නම් ඌ කියලාත් කියනවානේ. නැත්නම් මොන හරි දෙයක් නම් ඒක කියලාත් කියනවා. එතකොට he she it එක අපි කොහොමද use කරන්නේ? අපි මේ හැම එකකටම sound එකක් දානවා. He goes, she reads,
He eats. She sees. He talks. It goes. It stops. She listens. Then make a pronunciation harima වැදගත්. Very important. Pronunciation is very, very important. Important කියන්නේ මොකද්ද? වැදගත්. Very important. හුඟක්. ගොඩක් වැදගත්. Okay? So මේවා මතක තියාගන්න බලන්න. Please try to remember these words. Remember. මතක තියාගන්න. Remember these words. මේ වචන මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට මේව ඇත්තටම ඕගොල්ලෝගේ ටීචර්ස් ලත් එක්ක, ෆ්‍රෙන්ඩ්ස් ලත් එක්ක, ඕගොල්ලෝගේ පේරන්ට්ස් ලත් එක්ක, කලීග්ස් ලත් එක්ක. කවුද කලීග් කෙනෙක් කියන්නේ? colleagues. colleagues. Who is a colleague? colleague කියන්නේ දැන් හිතන්න මං ඔෆිස් එකක වැඩ කරනවා නම් මාත් එක්ක වැඩ කරන අනික් අයට මං කියනවා colleagues ලා. නැත්නම් මං කියනවා co-workers ලා. මාත් එක්ක එකට වැඩ කරන අනිත් අය. co-workers. මේ ගොඩක් වචන ඕගොල්ලන්ට ඇත්තටම ප්‍රයෝජනවත් වෙයි. නෝට් ඩවුන් කරගන්න. මං Zoom chat එකේ ඔක්කොම එවනවා. colleagues, co-workers. මාත් එක්කම රිපීට් කරන්න ඕගොල්ලෝ. මං මේ අලුත් words කියා දෙන හැම වෙලාවකම ස්ක්‍රීන් එකේ එහා පැත්තේ ඉන්න ඕගොල්ලෝ මාත් එක්කම රිපීට් කරන්න try කරන්න. colleagues, co-workers, colleagues, co-workers. ඔය දෙකටම අපි කියන්නේ මාත් එක්ක වැඩ කරන අනිත් අය. එකට වැඩ කරන අනිත් අය. එතකොට මේ ගොල්ලොත් එක්ක කතා කරන්න අපි මේ he, she, it. ඔහු, ඇය නැත්නම් it කියලා කියනවා සතෙක්ට නම්. අපිට මේ ටික යූස් කරන්න පුළුවන්. එතකොට මම කලින් කිව්වා වගේ he, she, it එක අපි යූස් කරද්දී he doesn't eat. She doesn't eat. ඇය කන්නේ නැහැ කියලා කියන නම් දැන් තවත් දෙයක් තමයි අපිට දැන් මේ වාක්‍ය හදද්දී වාක්‍ය ಜಾති තුනක් හදන්න පුළුවන් හැම වෙලාවෙම. කරනවා, කරන්නේ නැහැ, කරනවද. ඒ කියන්නේ මම කනවා. I eat. මම කන්නේ නැහැ. I do not eat. මම කනවද? Do I eat? ඔය වගේ මට ඕනෑම දෙයක් තුනකට හදා ගන්න පුළුවන්. Positive, negative question. කරනවා, කරන්නේ නැහැ, කරනවද. හරිම සරලයි. මේක ආපහු අපි බලමු. ඕනෑම දෙයකින් අපිට වාක්‍ය රටා තුනක් හදා ගන්න පුළුවන්. sentence structures තුනක් හදා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් මම කරනවා. මම නිදා ගන්නවා. I sleep. I sleep. මම නිදා ගන්නේ නැහැ. I do not sleep. නැත්නම් I don't sleep කියලාත් කියනවා. කෙටියෙන් don't හරි දිග වචනේ do not කියන එක තමයි කෙටියෙන් අපි කියනවා I don't. I don't. I don't eat. මම කන්නේ නැහැ. දැන් මං අහනවා ඔයා කනවද? Do you eat? Do you eat? මේව මාත් එක්කම රිපීට් කරන්න. Do you eat mangoes? Do you eat mangoes? Do you eat strawberries? Do you eat strawberries? So මේ විදියට අපිට මේ දන්න wordsම දාලා ඕගොල්ලෝ කරනවා, කරන්නේ නැහැ, කරනවද කියන question එකයි negative positive කියන වාක්‍ය ಜಾති දෙකයි අපිට හදා ගන්න පුළුවන් හරිම පහසු විදියට. එතකොට තව දෙයක් තමයි දැන් අපි ඔහු, ඇය, he, she, it. ඔහු, ඇය නැත්නම් ඌ කියලා සතෙක්ට කියනවා. ඔය තුනත් එක්ක අපි ප්‍රශ්නයක් අහද්දී එතකොටත් අර මම කලින් කියපු විදිහට does කියලා තමයි අහන්න ඕන. දැන් ඔහු mangoes කනවද? Does he eat mangoes? Does he eat mangoes? එතකොට මෙතනදී අපි does he eat eat විතරයි. Does he eat mangoes? Does she eat mangoes? Does it eat mangoes? ආපහු අහන්න. Does he eat mangoes? Does she eat mangoes? ඔන්න ඔය විදිහට තමයි අපි question එකක් අහන්න ඕනේ. Does දාලා he, she, it කියන subjects එක්ක.
ඔහු ඇය නැත්නම් අපි සතෙක්ට නම් ඌ කියලා කියනවා. හරිම පහසුයි. ආපහු try කරන්න. he she it එක අපි question එකක් ප්‍රශ්නයක් අහනවා නම් does he does she does it ඔන්න ඔය විදිහට අපිට questions අහන්න පුළුවන්. එතකොට අපි මොන හරි දෙයක් කරන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? he doesn't she doesn't it doesn't නැත්නම් මට මොක කෙටි කරන්නේ නැතුව හරියටම දිග වචනේ කියනවා නම් මට කියන්න පුළුවන් he does not she does not it does not ඔන්න ඔය විදියට අපිට කියන්න පුළුවන් she does not he does not it does not එතකොට මම මේක දැන් ක්‍රියාපදයක් දාලා කියන්නම් verb එකක් කරන දෙයක් ක්‍රියාවක් දාලා කිව්වොත් ඕකටම he does not eat she does not eat it does not eat දැන් මම මේ ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මේක පොඩ්ඩක් ඇදලා කියන්නේ හැබැයි අපි ඉංග්‍රීසි වලින් හරියටම කතා කරනකොට ඕක ඇද ඇද කියන්නේ නැහැ දැන් මම මේ ඇද ඇද කියන්නේ ඕගොල්ලන්ට පැහැදිලිව මේක ග්‍රහණය කරගන්න ඕන නිසා ඔළුවට දාගන්න ඕන නිසා විතරයි හැබැයි දැන් මම ඉංග්‍රීසි වලින් කතා කරද්දී ඕක ඩ්‍රැග් කර කර ඇද ඇද කියන්නේ දැන් තවත් දෙයක් තමයි මේ පොඩි ළමයින්ගේ මම දකිනවා ටීචර්ස්ලා එහෙම උගන්වනවා කියලා ඇද ඇද එතකොට දැන් ඒක තේරුම් ගන්න ඕන මේ වචනේ පැහැදිලිව කියා දෙන්න විතරයි අපි ඩ්‍රැග් කරන්නේ අපි හරියටම කතා කරද්දී දැන් මම ඕක හරියටම ඕගොල්ලන්ට කියා දුන්නට පස්සේ ඕගොල්ලන්ට ඕක ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් he doesn't eat she doesn't eat it doesn't eat හැබැයි දැන් මම ඕක වේගෙන් කිව්වට ඕගොල්ලන්ට අල්ල ගන්න බැරි නිසා තමයි මම අර පැහැදිලිව වචනේ කඩලා සමහර දේවල් උගන්වන්නේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේකේ ප්‍රොනවුන්සියේෂන් හරියටම අල්ලගත්තට පස්සේ වචනේ ඇද ඇද ඒ කියන්නේ ඩ්‍රැග් කර කර අපි කතා කරන්නේ ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න නැත්නම් කතා කරද්දී ඔයගොල්ලෝ ඇද ඇද කියයි okay so remember please do not drag words අන්න මම ඒකත් දැන් ඕක do not කියලා දැම්මා please do not drag words drag කරනවා කියන්නේ මොකද්ද ඇදගෙන යනවා දැන් හිතන්න මම පුටුව පොළවේ දිගේ ඇදගෙන එනවා I drag the chair drag ඇදගෙන එනවා අදිනවා කියන අදහස drag එතකොට දැන් මම මේ වචනේ drag කරනවා කියන්නේ මම වචනේ ඇදලා කියනවා okay අර pizza එකේ cheese එක වගේ you like it's very I don't know it's very elastic වගේනේ so you can't drag words like that you have to say it very clearly හරිම පැහැදිලිව pronounce කරන්න ඕන okay do not drag okay දැන් අපි බලමු දැන් මේකට අපිට තව ඇඩ් කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි බලමු. දැන් අපි මේක කොච්චර වතාවක් කරනවද? දැන් සමහර දේවල් තියෙනවා මම හැම වෙලාවෙම කරනවා. නැත්තම් මං සමහර වෙලාවට විතරයි කරන්නේ. නැත්තම් මං සාමාන්‍යයෙන් කරනවා. නැත්තම් මං කවදාවත්ම කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අපිට මේක තවත් වචනයක් ඇඩ් කරලා කියන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න හැම වෙලාවෙම කරන දේවල් මොනවද? දැන් මට කියන්න පුළුවන් දැන් හැම වෙලාවෙම අපි උදේට ඇහැරෙන්නේ එකම වෙලාවට නම් අපිට හිතන්න දැන් මං හැම වෙලාවෙම උදේට ඇහැරෙන්නේ 6ට. එහෙනම් මං කොහොමද කියන්නේ? I always wake up at 6 o'clock. I always wake up at 6 o'clock. දැන් මං කලින් කිව්වා I wake up at 6 o'clock. එතකොට දැන් මේකට තවත් වචනයක් අපිට එන්ටර් කරගන්න පුළුවන්. මම හැම වෙලාවෙම නැත්තම් හැමදාම උදේට ඇහැරෙන්නේ 6ට. right? ඔය වගේ අපිට මේ චුට්ට වචන එකතු කරලා අර ලස්සන වාක්‍යයක් හදාගන්න පුළුවන්. හැබැයි අපි බේසික්ස් ඉඳලම ඉගෙන ගන්න ඕන. දැන් අද දැන් මේ වාක්‍යයේ මම හරිම සිම්පල් සෙන්ටෙන්සස් හරිම සරල වාක්‍ය රටා තමයි මුලින් ඉගෙනුනේ. දැන් ඕවට ඕගොල්ලන්ට මේ වචන ඇඩ් කරගන්න පුළුවන්. I always දැන් හිතන්න I always watch TV with my brother.
ඔන්න දැන් මං තව කොටසක් ඇඩ් කළා. මං හැම වෙලාවෙම ටීවී බලන්නේ මගේ මල්ලි එක්ක. ඔන්න දැන් ඔතන ඕගොල්ලොන්ගේ ඇති අක්කලා අයියලා නංගිලා මල්ලිලා ඕගොල්ලෝ ඔක්කොටම දැන් ඔන්න කියන්න පුළුවන් I always watch TV with my brother. ඇත්තට මේවා එච්චර අමාරු වචන නෙමෙයි. අපිට ප්‍රොනවුන්ස් කරන්නත් හරි ලේසි. අපි දන්න වචන. ඉතින් අපි මේ දන්න වචන ටික එකතු කරලා හරියට වාක්‍යයක් හදාගත්තොත් ඒ ටිකත් ඇති ඕගොල්ලන්ට ඉංග්‍රීසි වලින් කතා කරන්න. දැන් මම brother කියන වචනේ දන්නවා. with කියන්නේ සමග කියලාත් දන්නවා. my කියන්නේ මගේ කියලාත් දන්නවා. ඉතින් ඇයි අපිට බැරි මේ දන්න වචන ටික එකතු කරලා එක වාක්‍යයකට දාලා කතා කරන්න? ඉතින් ඕගොල්ලන්ට මම එක තව සරල කරලා වාක්‍ය හදලම දුන්නා. දැන් ඕගොල්ලන්ට මේක ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන්. I වෙනුවට ඕගොල්ලන්ට වෙන I වෙනුවට ඕගොල්ලන්ට වෙන සබ්ජෙක්ට් එකක් දාන්න පුළුවන්. දැන් හිතන්න he කියලා. He always watch TV. දැන් මෙතන තව එකක් තමයි දැන් I එක්ක අපි watch දැම්මට ඕගොල්ලන්ට මතකයි නේද මම කලින් කියා දුන්න රූල් එක. අපි මේ විදිහට SES දාන්න ඕන. එතකොට දැන් watch කියනවා නම් ඔහු ඇය he she it එක්ක අපි ඕක යූස් කරන විදිය වෙනස්. He watches TV. She watches TV. මතකයි නේද රූල් එක? He goes, she reads, he eats, she sees. එතකොට දැන් අපි මේ ක්‍රියාපදෙත් වෙනස් වෙන්න ඕන සබ්ජෙක්ට් එකත් එක්ක. දැන් මම කිව්වා මම හැම වෙලාවෙම ටීවී බලන්නේ මගේ මල්ලිත් එක්ක. I always watch TV with my brother. එතකොට අපි මම වෙනුවට ඔහු දානවා නම් ඕක අපිට මෙහෙම කරන්න පුළුවන්. He watches TV with his brother. ඔහු හැම වෙලාවෙම ටීවී බලන්නේ ඔහුගේ මල්ලි සමග. එතකොට ඔහුගේ නම් his brother. ඇයගේ නම් her brother. her brother. ඇයගේ මල්ලි. අයියා වෙන්නත් පුළුවන්. brother කිව්වම අයියා මල්ලි දෙන්නම වෙන්න පුළුවන්. දැන් ඕක අපිට තව වැඩිමල් සහෝදරයා වැඩිමල් එක්කෙනා නම් දැන් හිතන්න අයියා නම් ලොකු අයියා ඊළඟට මල්ලි නම් අපි කියනවානේ මල්ලි අයියා. කොහොමද අපි ඕක කියන්නේ elder brother වැඩිමල් ලොකු කියන එක්කෙනා younger brother මල්ලි. අයියා නම් elder brother මල්ලි නම් younger brother. ඔන්න ඔය විදියට අපිට ඕක වෙනස් කරගන්නත් පුළුවන්. ඕකේ. එතකොට මම මේ කතා කළේ මේවට අපි adverbs කියලා කියනවා. මේ වචන මතක තියාගන්න ඕනේ නැහැ. මොකද මේ term එක කියලා. හැබැයි මේ උදාහරණ ටික මතක තියාගන්න. always හැම වෙලාවෙම always. දැන් හිතන්න කවුරු හරි හැම වෙලාවෙම බයිනවා. She always scold. ඔන්න අලුත් verb එකක්. scold. බයිනවා කියන්නේ scold කරනවා කියලා අපි කියනවා. SCOLD. 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 බයිනවා. scold. I always scold my wife. I always scold my husband. So like that, I know now we have different problems also, no family problems. So we can say, එයා හැම වෙලාවෙම බයිනවා. He always scolds. He always scolds. ඊළඟ සැරේ බැන්නම ඔන්න ඔහොම කියන්න. So you know it's a little bit different. වෙනස් විදියකට කියන්න පුළුවන් නේ. He always scolds. scolds. SCOLD. ආයහන්න scold. scold. තවත් වැරද්දක් මම දකිනවා ගොඩාක් අපේ ලංකාවේ කරන S අකුර දැම්ම මේක is කියලා ප්‍රොනවුන්ස් කරනවා. දැන් හිතන්න පාසල අපි කියන්නේ school. school. හැබැයි ඕක ගොඩක් අය කියන්නේ school කියලා. school. Spiderman. ඒක වැරදි. අපි මේ වචන උච්චාරණය කරන විදිහත් හොඳට දැනගෙන ඉන්න ඕන. නැත්නම් අපි ඉංග්‍රීසි දන්න කෙනෙක් ගැන ඕක දන්න කෙනෙක් එක්ක ඉස්සරහා කතා කරද්දී අපිම අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ හරි උච්චාරණය දැනගෙන කතා කරනවා නම් වඩා හොඳයි.
එතකොට දැන් මම ආපහු කියන්නම් ස්කූල්. ස්කූල් කියන එක සාමාන්‍යයෙන් අම්මලා ළමයි හැමෝම පාවිච්චි කරන හරිම ජෙනරල් කොමන් වර්ඩ් එකක්. එතකොට මේක ගොඩක් 80ක් වගේම වැරදියට කියන අය වැඩි මං හිතන්නේ. ස්කූල්. The correct word is school. School. ඒ කියන්නේ පාසල කියන එක අපි ඉස්කෝලේ කියලා කියනවා සිංහලෙන් නම්. හැබැයි ඇත්තටම ඕක වැරදි. ඉස්කූල් නෙමෙයි. ඒක වෙන්න ඕන ස්කූල්. ස්කූල්. ඉස් කියලා අපි යි ශබ්දෙ දෙන්නේ නැහැ. ස්කූල්. ස්කූල්. ඔන්න ඔය විදිහට තමයි ඔය වචනේ ප්‍රොනවුන්ස් කරන්න ඕන. එතකොට දැන් මේ පොඩි ළමයිට තව දෙයක් මම එක ඇඩ්වයිස් එකක් දෙන්නම්. ගොඩක් දැන් මම ඇත්තටම හැම වයසකම අයට උගන්වනවා. එතකොට සමහර ළමයි මම දන්නවා පෞද්ගලිකවම පර්සනලි මම එක්ස්පීරියන්ස් කරපු දෙයක්. පොඩි කාලේ වැරදියට ඉගෙන ගත්තම ඒක ඇහිලා පුරුදු වුණාට පස්සේ ඒ ගතිය කඩා ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මුල ඉඳලම ඉගෙන ගන්න ඕගොල්ලෝ හරියටම මේ ප්‍රොනවුන්සියේෂන් කියන එක අල්ලගන්න. මොකද පාසලේ මම දන්නවා සමහර ඇත්තටම අපි වගේ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලින් මේ නෑ නෙමෙයි ඉන්නේ. ගොඩක් ලෝකල් ඉගෙනගෙනම නම ලෝකල් ස්කූල්ස් වල උගන්වන්නේ. එතකොට සමහරට ඒගොල්ලෝ ඇති මේ වගේ වැරදි වෙන්න පුළුවන්. එතකොට මේ ඕගොල්ලෝගේ ළමයි ඉන්නවා නම් දැන් මේ පොඩි අයට මම විශේෂයෙන්ම කියන්නේ මුල ඉඳන්ම මේ කනට හුරු කරගන්න වචනේ හරියට හරි වචනේ උගන්වන්න ළමයින්ට. එතකොට දැන් මේ පොඩි ළමයි ඉන්නවනම් හොඳට අහගන්න හරි වචනේ කනට හුරු කරගන්න. වැරදි එක හුරු වුණොත් ඒක අපිට ඉබේටම කියවෙනවා. ඒ ගතිය කඩා ගන්න හරි අමාරුයි ලොකු වුණාම. So from the beginning itself, please practice the correct word. මුල ඉඳලම හරි වචනේ practice කරන්න. Okay? දැන් මේ school කියන එකත් ඒ වගේ. So හෙට ඉඳන් ඕගොල්ලෝ ඉස්කෝලේ නැත්තම් පාසල කියලා කියනවනේ. ඕගොල්ලෝගේ පාසල ගැන කතා කරනවා නම් school. School. එතකොට ඉස්කෝලේ teacher, පාසලේ teacher, school teacher. School teacher. ඔය විදිහට කියන්න. එතකොට නිකම්ම මේක school, primary school, secondary school, high school ඔය වගේ අපි විවිධ විදියට පාසල ගැන කියනවා. එතකොට දැන් මම මේකට ආපහු එන්නම්. අපි සමහර වෙලාවට කරන දේවල් කියන්න බලන්න. Sometimes. I sometimes go to the cafe. I sometimes go to the bank. සමහර වෙලාවට හැමදාම හැම වෙලාවම බැංක් එකට යනවද? නෑ. You don't go to the bank all the time, right? සමහර වෙලාවට I sometimes go to the bank. I sometimes go to the supermarket, right? So සමහර වෙලාවට කියන්න අපි use කරනවා sometimes. එතකොට කවදාවත්ම කරන්නේ නැති දෙයක්. දැන් හිතන්න මම ස්ට්‍රෝබෙරිස් කන්නෙම නැති කෙනෙක්. කන්නෙම නැහැ. එහෙනම් මට කියන්න පුළුවන් I never eat strawberries. I never eat strawberries. Strawberries. Straw අපි අර බීම බොන බටේ strawberries. Berries. Strawberries. Right? So මේ word එකක් තව එක advice එකක් මම දෙන්නම්. සමහර අයට මේ word එක එක සැරේ pronounce කරන්න බැරි නම් ඕක කෑලි වලට කඩා ගන්න මුලින් සාමාන්‍ය කෑලි දෙකකට හෝ තුනකට මුලින් එක practice කරලා ඊට පස්සේ ඕක එකට කියන්න පුළුවන්. සමහර වෙලාවට මම ඔය සාමාන්‍ය ඔය practice කරනවා කට්ටියව. එතකොට ගොඩාක් පහසුවෙන් ඕගොල්ලන්ට මේ වචන ඉක්මනට අල්ල ගන්න පුළුවන්. මුළු වචනෙම කියන්න try කරන්නේ නැතුව ඒක කොටස් වලට කඩා ගන්න ඊට පස්සේ ටික කියලා ඊට පස්සේ ටික වේගය වැඩි කරන්න පුළුවන්. මුලින් වචනේ කඩලා හිමීට practice කරන්න. Then slowly you can increase the speed and say the word correctly. ටික අපිට ඕක කරගන්න පුළුවන්. එතකොට මේ strawberries කියන වචනේ strawberries. එතකොට ඕක ඉක්මනට කියන්න පුළුවන්. Strawberries. I like strawberries. මම strawberries වලට කැමතියි. එතකොට මම කැමති නෑ කියලා කියන්නේ කොහොමද? මම කලින් කියා දුන්නා I do not like strawberries. I do not like strawberries.
නැත්තම් මට කියන්න පුළුවන් I don't like strawberries. එතකොට දැන් අපි මේ කැමති නැහැ කියන එක හරිම common දෙයක්. එතකොට අපිට මේ වචන 1000ක් එක්ක වුණත් ඕක පාවිච්චි කරන්න පුළුවන්. I do not like horror movies. මොනවද මේ horror movies කියන්නේ? horror movies. අපි කියන්නේ ඔය ghost අපි කියන්නේ හොල්මන් කතා කියලා. ගොඩක් පොඩි ළමයි බයයිනේ. එතකොට මට කියන්න පුළුවන් මම ඒවට කැමති නෑ. කැමති නෑ කියලා කියන්නේ කොහොමද? I do not like horror movies. මොන જાතිය moviesද? horror movies. horror movies. horror movies. right? එතකොට ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන්. එතකොට තවත් වෙලාවට අපිට use කරන්න පුළුවන් after, before, first, then. මොකද්ද මේ after before කියන්නේ? after කියන්නේ පස්සේ. after අපි සාමාන්‍යයෙන් හරියම ගොඩක් use කරන වචනයක් නේ after school. ඒ කියන්නේ පාසල් වෙලාවෙන් පස්සේ එකමාරට පස්සේ අපි කියන්නේ extra curricular activities ඕගොල්ලෝ sports කරනවා නම් ඒව ඔක්කොම after school. after school. ඔය විදිහට අපිට use කරන්න පුළුවන්. right? එතකොට before you sleep නිදා ගන්න කලින් before you sleep please switch off the lights. නිදා ගන්න කලින් කරුණාකරලා lights off කරන්න. මේවා අපිට මේ ගෙදර නිතර පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය. එතකොට මම දන්නවා මෙතන අම්මලා ඉන්නවා, ළමයි ඉන්නවා, ස්කූල් යන ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. එතකොට මේ හැම කෙනෙක්ටම commonly පොඩි දෙයින් පටන් ගන්න. Please switch off the lights. Please switch off the lights. කරුණාකරලා lights off කරලා යන්න. Please switch off the lights. මම මේ sentences ඔක්කොම එවනවා. ඒක නිසා ඌමනා කෙනෙක් ඉන්නවා නම් මේවා ටක් ගාලා ලියා ගන්න පුළුවන්. Zoom chat එක බලලා please switch off the lights. Please switch off the lights. දැන් මම මේ කියද්දි ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලෝගේ පැත්තේ ඉඳන් repeat කරන්න. Please switch off the lights. Please switch off the lights. එතකොට අපිට මේ switch off කියනවා වගේ switch on කියන්නත් පුළුවන්. on කරන්න. එතකොට අපිට තවත් වචනයක් තමයි turn on. Please turn on the radio. radio එක on කරන්න. turn on the radio. turn on the TV. අපිට මේ devices එක use කරන්න පුළුවන්. radio, computer, let's say television. ඔය වගේ ඒවත් එක අපිට කියන්න පුළුවන් turn on the computer. Please turn on. කරුණා කරලා අපිට මේ please කියන එක හැම වෙලාවෙම ක්‍රියාපදයට කලින් දාලා කියන්න පුළුවන්. Please switch off the lights. Please turn on the radio. ඔන්න ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන්. Please switch off the lights. Please turn on the lights. Lights on කරන්න කියන්නත් පුළුවන්. Please turn on the lights නැත්නම් switch on the lights. එතකොට දැන් මම කලින් කිව්වා වගේ before you sleep please switch off the lights. නිදා ගන්න කලින් කරුණාකරලා lights off කරන්න. before you sleep කියන්න බලන්න before you sleep please switch off the lights. මම sentence එක එවලා තියෙනවා Zoom chat එකේ. Before you sleep, please switch off the lights. Before you sleep, please switch off. Sorry, switch off. Okay, please switch off the lights. Okay, තව දෙයක්. දැන් අපි වැරදුනාම කොහොමද sorry කියන්න පුළුවන් නේද? I'm so sorry. I'm extremely sorry. කියන්න පුළුවන්. So manners. I'm so sorry. I'm extremely sorry. ඔය විදිහට අපිට සමාව ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට use කරන්න පුළුවන්. Yes, කවුරු හරි එවලා තියෙන example එකක්. Before you go, please switch off the radio. Yes.
Chenut manudita. Yes, very good. Your example is perfect. Yes, correct. Before you go, please switch off the radio. Karunakalla. Okay, මම එක තියෙන පිළිවෙලටම කියන්නම්. යන්න කලින් කරුණාකරලා රේඩියෝ එක ඕෆ් කරන්න. Before you go, please switch off the radio. දැන් ඕගොල්ලන්ටත් ඇත්තටම මේ චෙනුත් වගේ examples එවන්න පුළුවන් Zoom chat එකේ type කරලා. එතකොට මට ඒ examples වලත් mistakes තියෙනවා නම් හදන්න පුළුවන්. එතකොට දැන් මම මේ දුන්නා වගේ ඕගොල්ලන්ටත් තනියෙන් හිතලා මේ වගේ before, after, so දැන් අපිට තවත් දෙයක් දැන් අම්මලා හැම වෙලාවකම වගේ ළමයිට බයිනවා. කාලා ඉවරලා ඔය පිඟන් ටික හොදලා යන්න. මං හැම වෙලාවෙම අපේ ගෙදරත් ඕක ඇහෙන්න ලැබෙන දෙයක් සාමාන්‍යයෙන් ගොඩක් කම්මැලිනේ. එතකොට ඕක කරන්නේ නැහැ. එතකොට අම්මා ඊළඟ සැරේ කියද්දී ඔන්න කියන්න පුළුවන් please wash the dishes after you eat. හරිම සරල දේවල් මේවා. අපිට ලේසියෙන්ම ගෙදරදීම කතා කරලා හුරු කරගන්න පුළුවන්. Please wash the dishes after you eat. Please wash the dishes after you eat. දැන් ඕකම තව චුට්ටක් වෙනස් කරලා මට කියන්න පුළුවන්. Please wash the glass after you drink. දැන් අපි වතුර බීලා වීදුරු එහෙමම තියලා යනවා. එතකොට අම්මට කියන්න පුළුවන් බිව්වනම් ඕක හොදලා යන්න. Please wash the glass after you drink water. Please wash the glass after you drink water. දැන් අපි මේ ඔක්කොම දන්න වචන drink බොනවා, water වතුර, after පස්සේ, glass එක වීදුරුව, හොදන්න, wash. Please wash the glass after you drink water. Okay, ඔන්න ඔය විදිහට අපිට ලේසියෙන්ම වාක්‍ය හදාගන්න පුළුවන්. Okay, ඔය විදිහට අපිට මම ආපහු කියන්නම් අර අන්තිම example එක. Please wash the glass after you drink water. දැන් ඔන්න water වෙනකොට ඕගොල්ලන්ට coffee, tea, whatever ඕගොල්ලන්ට add කරගන්න පුළුවන්. Please wash the glass after you drink coffee. Please wash the glass, or else අපි cup කියලාත් ඕනනම් වෙනස් කරන්න පුළුවන්. Please wash the cup after you drink coffee. Right? අන්න ඔය විදිහට අපිට use කරන්න පුළුවන්. හරිම ලේසි මේ අපි දන්න wordsම අපිට වාක්‍යයකට දාගන්න විතරයි තියෙන්නේ. එතකොට මම මේ අද after before කියන එකත් use කරා. later කියන්නේ මොකද්ද? later. අපිට හරියටම අහන්න ගොඩාක් ලැබෙන දෙයක් වාක්‍යයක් තමයි I'll talk to you later. I'll talk to you later. මං ඔයාලට පස්සේ කතා කරන්නම් කියලා කියන්නේ පසුවට later. Later. I'll talk to you later. දැන් මේක කෙටියෙන් I'll කියලා කියන්නේ. එතකොට හරි වචනේ මොකද්ද? I will talk to you later. I will talk to you later. මං ඔයාලට පස්සේ කතා කරන්නම්. තව අපිට අහනවා I will see you later. මං ඔයාව ආපහු පස්සේ හම්බෙන්නම්. I will see you later. නැත්නම් අපි කෙටින් කියනවා see you later. So සාමාන්‍යයෙන් අපි මේ goodbye එහෙම කියද්දි අපි use කරනවා yes කවුරුරි මං කියද්දි මේක වෙලා තියෙනවා. I'll see you later. Yes, very good Himali Desoisa. Yes, very good. I will see you later. I'll see you later කියලා කියනවා. එකම තමයි එකම meaning එක අපි I will කියලාත් කියනවා නැත්නම් කෙටියෙන් I'll කියලාත් කියනවා. I'll නැත්නම් I will I will see you later. I will see you later. ඔන්න ඔය විදිහට අපිට මේ එදිනෙදා කතා කරන්න පුළුවන්. Yes, I'll catch you later. Yes, very good Himali. ඒකත් අපි සාමාන්‍ය කියන අපි ආපහු හම්බෙමු වගේ I'll catch you later. සාමාන්‍යයෙන් අපි මේ conversation එකක් ඉවර කරලා ආපහු අපි මුණ ගැහෙමු. ආපහු අපි කතා කරමු වගේ අදහසක් දෙනවා මේ I'll catch you later.
okay, see you later අපි කෙටියනොත් කියනවා see you later, catch you later කියලාත් අපිට කියන්න පුළුවන්. yes. okay. එතකොට දැන් මෙතන මම මේ examples ටිකක් දීලා තියෙන්නේ I always go to school at 7 a.m. I always go to school at 7 a.m. එතකොට දැන් මම ඔය වගේ sentences ඕන තරම් ඕගොල්ලන්ට දැන්ටත් කියා දුන්නා. මෙතනත් මම පොඩ්ඩක් ආපහු දීලා තියෙනවා. දැන් හිතන්න කවදාකවත්ම කරන්න නැති දෙයක්. දැන් ගොඩාක් දැන් මේ කාලේ නම් ඇත්තටම weekend එකේ ගොඩක් students වලට classes නැහැ ඉස්කෝලේ. ඒ කියන්නේ ඉස්කෝලේ තියෙන ඔය Zoom meetings මොකක්වත් නැහැ. එතකොට සාමාන්‍යයෙන් උදෙන් ඇහැරෙන්නේ නැහැ ඉතින් weekend එකේ. එතකොට අපිට කියන්න පුළුවන් I never get up early at the weekend. I never get up early at the weekend. ඔන්න ඔය වගේ අපිට කියන්න පුළුවන්. එතකොට දැන් තවත් අවස්ථාවක මගේ තාත්තා සමහර වෙලාවට මාව ස්කූල් එකෙන් දාගෙන යනවා. ස්කූල් එකට ගෙනියනවා. නැත්තම් අනික් වෙලාවට මම බස් එකේ යන්නේ. හැබැයි තාත්තා සමහරලාට මාව ස්කූල් එකට ගෙනින් දානවා. එතකොට මම සමහර වෙලාවට කියලා කියන්නේ කොහොමද? sometimes. මම මේ word එක කලිනුත් කියා දුන්නා sometimes. අපි කියනවා sometimes. සමහර වෙලාවට. My dad. දැන් මෙතන my dad, my father, my papa, my dada ඔය වගේ අපේ අය ඕන එක එක විදියට කියලා කියනවානේ. අප්පච්චි කියනවා, තාත්තා කියනවා. එතකොට දැන් ඉංග්‍රීසි වලින් අපි කියනවා සාමාන්‍යයෙන් දැන් dad, daddy, father ඔය වගේ අපි කියනවා. ඕගොල්ලන්ට පහසු එකක්, ලේසි එකක් කියන්න පුළුවන්. right? අපි කියමුකෝ my father කියලා. My father sometimes drives me to school. Drives me to school. බලන්න school. Pronunciation is very important. My dad sometimes drive me to school. So අපිට මේ විදියට වාක්‍ය ඕන තරම් හදාගන්න පුළුවන්. මම මේ before එකත් එක තව එකක් දීලා තියෙනවා. I do my homework before dinner. I do my homework before dinner. රෑ කෑම ගන්න කලින් මම මගේ homework ටික කරනවා. I do my homework before dinner. එතකොට ගොඩක් school students ලට කියන්න පුළුවන් නේ. I do my homework before dinner. රෑ කෑම ගන්න කලින් මම මගේ homework ටික කරනවා. එතකොට දැන් සමහරවිට අපිට කියන්න පුළුවන් මං මුලින් කරන්නේ මේක පස්සේ කරන්නේ මේක. මුලින් කියලා කියන්නේ මොකද්ද? first. දැන් හිතන්න මං මුලින් මගේ maths homework කරනවා. ඊට පස්සේ තමයි මං English homework කරන්නේ. එතකොට මට මේක හරීම ලේසියෙන් හරීම simple structure එකෙන් කියනවා නම් I do my maths homework first, then ඊට පස්සේ then my English homework. දැන් අම්මලට වුණත් කියන්න පුළුවන් අම්මලා ගෙදර ගොඩක් වැඩ කරනවානේ. එතකොට මං මුලින් කරන්නේ මෙන්න මේ වැඩේ, පස්සේ කරන්නේ මෙන්න මේ වැඩේ. Okay? So මට කියන්න පුළුවන් I wash the dishes first, then I sweep the floor. මං මුලින් පිඟන් ටික හොදනවා, ඊට පස්සේ මම බිම අතු ගන්නවා. Sweep the floor. අතු ගන්නවා, sweep the floor. Wash the dishes. නැත්නම් අපි do the dishes කියලාත් කියනවා. පිඟන් හොදනවා කියලා කියන්නේ do the dishes. නැත්නම් wash the dishes. ඔය හැම විදියකම අපි කියන්නේ පිඟන් හොදනවා කියන එක. ඔය විදියට අපිට අපේ job එකට අදාළ කරගෙනත් ඕක කියන්න පුළුවන්. right? එතකොට දැන් job එකක් කරන කෙනෙක් නම් දැන් හිතන්න මම මුලින්ම මෙන්න මේ meeting එකට attend වෙනවා, ඊට පස්සේ මම presentation එක හදනවා. ඔන්න ඔය වගේ අපිට මේ examples නම් ඇත්තටම ගොඩක් තියෙනවා. Yes, I do my English homework first. Next I do my science homework. Yes, අපිට then, next ඒ විදියට දෙකටම අපිට use කරන්න පුළුවන්. මම මෙතන අර කලින් words දුන්නා. After, then, first, next, later. ඔය විදියට අපිට මේ use කරන්න පුළුවන්. Yes, Chenuth. Again Chenuth. Yes, very good. ඔය විදියට අපිට ඕන තරම් sentences හදාගන්න පුළුවන්. දැන් හිතන්න තවත් එක දෙයක් තමයි මම මේ වෙලාව ගැන කතා කරද්දි අපි කියනවා 6ට විතර
එතකොට 6ට විතර කියලා කියද්දි at 6 o'clock කියලා කියන්න බෑ. අපි කියන්නේ at around 6 o'clock. ඒ කියන්නේ I will meet you at around 6 o'clock. 6ට විතර. 6ට නෙමෙයි 6ට විතර. at around. මම ඒක එවන්නම් Zoom chat එකේ. at around 6 o'clock. 6ට විතර. එතකොට දැන් තවත් සමහර අය මම මේ දන්න නිසා කියන්නේ ගොඩක් අය මේ වෙලාව කියද්දි o'clock කියන එක වැරදි විදිහට පාවිච්චි කරනවා. දැන් මේ o'clock කියන එක අපිට මේ 6:30 o'clock කියලා කියන්න බෑ. අපි full numbers ඒ කියන්නේ 1 to 12 අපි 1 o'clock 2 o'clock 3 o'clock 7 o'clock 8 o'clock 12 o'clock කිව්වට 6:30 6:45 6:15 1:30 ඔය වගේ ඒවත් එක අපිට o'clock කියලා දාලා කියන්න බෑ. එතකොට it's 1:30 1:30 o'clock කිව්වොත් වැරදි. එතකොට මේවා හොඳට මතක තියාගන්න. මොකද මම මේ ස්ටුඩන්ට්ස් ළම කරන වැරදි නිසා මට හොඳටම මතකයි මේ වෙලාව කියන ටොපික් එකට ආවම මේ o'clock කියන එක වැරදියට පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ මේක. ඒක නිසා අලුතෙන් මේ දේවල් ඇඩ් කරගන්න අද දවසේ කියා දීපු ටිකම ඇති ඕගොල්ලන්ට ඉංග්‍රීසි ටික කතා කරගන්න ඇත්තටම මේ right වැරදි චෙනුත් I'll call you nearly 8 o'clock කියන්නේ ඒ කියන්නේ දැන් මට තේරෙන්නේ මම ඔයා මොකද්ද තේරුම් ගත්තේ කියන එක මට ඇත්තටම nearly කියන්නේ දැන් සමහර අය හිතනවා ළඟයි කියලා. හැබැයි මේ ළඟයි කියන්නේ near තමයි. ඒක අපිට හැම තැනකටම පාවිච්චි කරන්න බෑ. right nearly 8 o'clock කියන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් time එක අපිට කියන්න පුළුවන් 8ට විතර නම් at around 8 o'clock right nearly කියන්නේ ගොඩක් ඉතා ආසන්නයි කියන එක දැන් අපි කියමු තව එකක් තියෙනවා දැන් nearly එකටත් වැඩිය almost කියලා කියනවා ඒ කියන්නේ ඉතා ආසන්නයි මේ දෙකේම එකම meaning එක දැන් හිතන්න මම වැටෙන්න ගියා I almost fell ඒ කියන්නේ මම වැටුනේ නෑ හැබැයි ඉතා ආසන්නටම ගියා තව චුට්ටක් එහෙම වුණා නම් මං වැටෙනවා අන්න එතකොට වගේ අපිට කියන්න පුළුවන් I almost fell දැන් වැටෙනවනේ වැටුණා fell fall වැටෙනවා වැටුණා fell එතකොට ওই විදිහට අපිට කතා කරන්න පුළුවන් I almost fell දැන් හිතන්න අපි බස් එකේ යන්න ඉන්නවා. එතකොට බස් එකේ යනවා 6ට. එතකොට ඔයා හරියටම 6ට තමයි එතනට යන්නේ. තව චුට්ටක්. තව විනාඩියක් පරක් වුණා නම් ඔයාට බස් එක මිස් වෙනවා. හැබැයි මිස් උනේ නැහැ. එතකොට ඊට ආසන්නටම ගියා නම් මට කියන්න පුළුවන් I almost missed my bus. මම ඒක එවන්නම් sentence එකත් අපි ආපහු එක කියමු. I almost missed my bus. තව ටිකක් ගියා නම් මට බස් එක මගේ ඇරෙනවා කියලා කියනවා. බස් එක මගේ ඇරෙනවා. missed my bus. I almost missed my bus. තව ටිකක් ගියා නම් මට බස් එක මගේ ඇරෙනවා. I almost missed my bus. I almost ඉතා ආසන්නයි. I almost එතකොට ඔය වගේ ඇත්තටම words ගොඩාක් තියෙනවා එක දවසෙන් cover කරන්න අමාරුයි මම ටික ඕගොල්ලන්ට ඕවා ඔක්කොම teach කරන්නම් ඇත්තටම මේවා topics වලට බෙදලා කිව්වනම් වඩා ලේසියි කියලා මට හිතෙනවා ස්කූල් එක ගැන එතකොට බැංක් එකට ගියාම අපිට අවශ්‍ය වෙන words මොනවාද ඔය වගේ අපිට වචන කීපයක්ම තියෙනවා කතා කරන්න සිද්ධ වෙන එදිනෙදා එතකොට මම අද ඇත්තටම තෝරගත්ත topic එක කොරෝනා කියලා මම කිව්වා කවුරුර example එකක් කියලා තියෙනවා I almost missed my favorite cartoon yes very good Chenuth I almost missed my favorite cartoon එතකොට මට තව චුට්ටක් ගියා නම් මගේ ඇරෙනවා මගේ ප්‍රියතම favorite my favorite yes හොඳට adjective එකක් use කරලා තියෙනවා Chenuth I almost missed my favorite cartoon මගේ ප්‍රියතම මං ගොඩාක්ම කැමතිම එක කැමතිම කාටූන් එක තව ටිකක් ගියා නම් මට මග ඇරෙනවා I almost missed my favorite cartoon ඔන්න ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් okay අද මම තෝරගත්ත topic එකට යන්නම්
ඕකේ. හැමෝටම පේනවා ඇති. මං මේකේ දැන් words ටික ලියනවා. අද මං ටොපික් එකක් මං කියවනේ දැන් අපි කාලීන දේවල් ගැන කතා කරන. ඒ කියන්නේ එදිනෙදා අපිට මේ ඇහෙන්න කරන දේවල්. එතකොට අද මං තෝරගත්තේ මේ කොරෝනා COVID-19 කියන එකත් එක්ක අපිට මේ යූස් කරන්න සිද්ධ වෙන අලුත් වචන ටිකක් තමයි අද ඔයගොල්ලන්ට මං උගන්වන්න යන්නේ. සාමාන්‍යයෙන් මේවා අපිට නිතර ටීවී එකේ එහෙම අහන්න ලැබෙන වචන. හැබැයි මේක ඕගොල්ලෝ හරියටම උච්චාරණය කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ගොඩක් අය මට ඇහිලා තියෙනවා වැරදියට තමයි මේවා ප්‍රොනවුන්ස් කරන්නේ. So you might know these words. ඕගොල්ලෝ මේවා දන්නව ඇති. හැබැයි මේවා ප්‍රොනවුන්ස් කරන විදිය වැරදි. ඒක නිසා අද මම ඕගොල්ලන්ට මුලින් ඉඳන් මේවා ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා ටීච් කරන්නම්. එතකොට මුලදීම අපිට දැන් ගිය අවුරුද්දේ වැඩි හරියක් අහන්න ලැබුණ වචනේ මොකක්ද කියලා අහුවොත් හැමෝම කියයි මෙන්න මේක. What is this word? කවුද දන්නේ හරියටම ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්ද? What is this word? අපිට last year වැඩි හරියක් අහන්න වෙච්ච වචනේ තමයි මේක. Curfew. Curfew. Yes, very good. කවුරුද කිව්වනේ? Curfew. Curfew. දැන් මාත් එක්කම ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. Okay? දැන් ඕගොල්ලන්ට මයික් එක අන්මියුට් කරලා මේක ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් වචනේ. පළවෙනි එක අපි කියනවානේ ඇඳිරි නීතිය කියලා. Curfew. You can pronounce from your end. Curfew. ගොඩක් අදින්න එපා. Curfew. Curfew. එතකොට දැන් අපිට ටීවී එකේ කියන curfew ඉවත් කරා නැත්නම් curfew දැම්මා කියලා අපි දැන් කොහොමද කියන්නේ curfew දැම්මයි කියලා? අපි කියනවා impose කරනවා. Curfew is imposed. නැත්නම් අපි කියනවා the government has imposed curfew කියලා. අපි මේ සංකීර්ණ වාක්‍ය රටාවලට යන්න ඕනේ නැහැ. අද අපි මුලින් මේ වචන ටික ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා බලමු. Curfew. ඇඳිරි නීතිය. Curfew. දැන් ඕගොල්ලෝ ඇහුන් නැති වුණාට කමක් නැහැ. ඕගොල්ලෝගේ පැත්තෙන් මේක රිපීට් කරන්න. Curfew. Curfew. මයික් එක අන්මියුට් කරන්න ඕනේ නැහැ. මාත් එක්කම රිපීට් කරන්න. මේක curfew. Curfew. එතකොට තව දැන් අපිට අද දැන් මේ ටිකේ වැඩිපුර අහන්න වෙච්ච වචනයක් තව තියෙනවා. අපි කියනවානේ සංචරණ සීමා. මොකද්ද මේ සංචරණ සීමා වලට ඉංග්‍රීසි වලින් කියන්නේ? කවුරුද දන්නවද? සංචරණ සීමා කියලා අපිට මේ ටිකේ හරියට ඇහෙන්න ලැබෙන වචනයක් මේ කොරෝනා COVID-19 එක්ක. The word is travel restrictions. English news අහන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඕගොල්ලෝ නම් මේක හොඳටම පුරුදු වචනයක් වෙන්න ඇති. Travel restrictions. දැන් මේක එක සැරේ කියන්න අමාරුයි නම් කඩාගෙන කියන්න පුළුවන් වචනේ restrictions. travel කරනවා කියන්නේ අපි හරියට ගමන් යනවා එහෙ මෙහෙ යනවා කියන එකනේ travel කරනවා. එතකොට දැන් මේක අපි limit කරනවා. restrict කරනවා කියන්නේ limit කරනවා. සීමා කරනවා. restrict. ආපහු මාත් එක්ක repeat කරන්න. travel restrictions. travel restrictions. ඒ කියන්නේ මේ සංචරණ සීමා කියලා අපි කියනවා සිංහලෙන්. travel restrictions. නැත්නම් travel ban කියලාත් කියනවා. ගොඩක් පාවිච්චි කරනවා travel restrictions කියලා. Okay? එතකොට දැන් නිරෝධානය වෙනවා කියලා කියනවා. මේක හරියට අපිට අවුරුද්දක් තිස්සම හැමදාම එක සැරයක් හරි අහන්න ලැබුණ වචනයක් නිරෝධානය වෙනවා කියලා අපි කියනවා. කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? What is the correct word? pronunciation හරියටම අපි කොහොමද උච්චාරණය කරන්නේ කොහොමද හරියට මේ වචනේ? quarantine. මේක ගොඩක් අය quarantine කියනවා. එක එක විදියට ප්‍රොනවුන්ස් කරනවා. හැබැයි හරි විදිය quarantine. මේ වර්ඩ් ඕගලන්ට වැදගත් වෙයි. නෝට් ඩවුන් කරගන්න ඕමනා කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මීටත් වැඩිය වැදගත් ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියන එක. quarantine.
quarantine ඒ කියන්නේ අපි මොකද මේ කියන්නේ නිරෝධානය කරනවා quarantine 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 repeat කරන්න ඕගොල්ලෝගේ පැත්තෙන් එතකොට තව අපිට දැන් මේ කොරෝනාත් එක්ක පාවිච්චි කරන්න වෙච්ච දේවල් තියෙනවා hand sanitizer surgical mask face shield ඔන්න ඔය තුන අපිට හැමදාම නිතරම අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන දේවල් hand sanitizer ගොඩක් අය මේක පාවිච්චි කරන්න වැරදියට ප්‍රනවුන්ස් කරන්නේ sanitizer hand කියන එක නම් කියනවා හැමෝම hand correct hand sanitizer ප්‍රනවුන්ස් කරන්න බලන්න ඕගොල්ලෝගේ පැත්තෙන් hand sanitizer මයික් එක අන්මියුට් කරන්න ඕනේ නැහැ මං කියද්දිම ඕගොල්ලෝගේ පැත්තෙන් රිපීට් කරන්න hand sanitizer ඔය විදිහට ඕගොල්ලන්ට ප්‍රනවුන්ස් කරන්න පුළුවන් ඇහුන් නැති වුණාට කමක් නැහැ ඕගොල්ලෝගේ පැත්තේ ඉඳන් ප්‍රනවුන්ස් කරන්න රිපීට් කරන්න එතකොට දැන් අපිට තියෙනවා surgical mask දැන් මේක සමහර අය marks කියනවා ඔය විදිහට වැරදියට ප්‍රනවුන්ස් කරනවා හැබැයි හරි විදිහ අපි බලමු surgical mask MASK ශබ්ද එන්න ඕනේ ඊට කලින් mask surgical mask එතකොට දැන් අලුත් එකක් ඇවිල්ලා තියෙනවා අපි දැන් ඉස්සර නම් mask එක විතරයි දැම්මේ දැන් mask එක දාලා ඒක උඩින් තව එකක් දානවා නේද what do we call that මොකක්ද අපි ඒකට කියන්නේ face shield අර මෙහෙම transparent එකක් දානවා නේ you know that අර sunglass එක දානවා වගේ දාලා you have the shield ඒකට මොකක්ද කියන්නේ face shield දැන් මේවා ඕගොල්ලෝ නිතර කියනවා දැන් සමහරට ළමයට කියන්න පුළුවන් please put on the face shield please put on your mask කරුණාකරලා mask එක දාගන්න කරුණාකරලා face shield එක දාගන්න කරුණාකරලා sanitizer use කරන්න please use the sanitizer or else අපිට කියන්න පුළුවන් අමතක කරන්න එපා ඕක use කරන්න don't forget to use the sanitizer don't forget to use the hand sanitizer බය වෙන්න එපා ඕගොල්ලන්ට මොන හරි දෙයක් මිස් වුණා නම් මේ වීඩියෝ එක ආපහු බලන්න පුළුවන් මම අප්ලෝඩ් කරාට පස්සේ ඒක නිසා දැනට ඕගොල්ලෝ ස්ට්‍රෙස් කරන්න ඕනේ නැහැ ඕගොල්ලෝ ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ මේක මාත් එක්ක රිපීට් කරන එකට මොන හරි දෙයක් මග ඇරුණා නම් ඕගොල්ලන්ට ඒව ආපහු බලලා එකතු කරගන්න පුළුවන් ඒක නිසා මේ වෙලාවේ ඕගොල්ලන්ට chance එක හම්බෙච්ච වෙලාවේ මේක රිපීට් කරන්න උත්සාහ කරන්න ගොඩක් hand sanitizer ඊළඟ එක surgical mask ඊළඟට face shield අපි අර දාගන්නේ මෙහෙම transparent එකක් face shield එතකොට දැන් තව එකක් තමයි අපි දන්නවා එක ටෙස්ට් කරන්න කිව්වන අපිට PCR ටෙස්ට් PCR ටෙස්ට් තව එකක් තිබ්බ අපිට අර ඉක්මනින් රිසල්ට්ස් දෙන එක මොකද්ද මම ඒක එවන්නම් rapid antigen okay right we have a rapid antigen දැන් ගොඩක් වෙලාවට අපිට මේ කතා කරන්න ගියාම අද කාලේ කෝල් එකක් ගත්තොත් අඩුම ගානේ මේ වචන වලින් එකක්වත් අපි කියන්නේ නැද්ද කියන්න වෙනවා එතකොට මේක කියද්දි හරියට ප්‍රොනවුන්ස් කළේ නැත්නම් ඔයගොල්ලෝ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි හරියට දැනගෙන හරියට මේක පාවිච්චි කරමු. rapid antigen test. ඊයේ මම rapid antigen test එක කරන්න උනා නැත්නම් මං කරා නැත්නම් ඒ වගේ අපිට කියන්න උනොත් ඔන්න කියන්න පුළුවන් rapid antigen rapid rapid rapid
antigen rapid antigen test මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් මැසේජ් එකක් දාන්න මම ආපහු රිපීට් කරන්නම්. rapid antigen. එතකොට ඕකත් එක්කම අපිට දැන් මේ හැම වෙලාවෙම අහනවනේ නිවුස් එකේ යන්නේ COVID-19 pandemic කියලා. දැන් මොකද්ද pandemic කියන්නේ? What is the meaning of pandemic? COVID-19 pandemic. පැන්ඩමික් කියන වචනේ තේරුම ඇත්තටම මුළු ලෝකෙටම නැත්තම් මුළු රටකටම එක සැරේ වසංගතයක් පැතිරෙනවා නම් මොන හරි ඕනම ලෙඩක් පැතිරෙනවා නම් එකවර එක්ක මුළු රටටම එක සැරේ නැත්තම් මුළු ලෝකෙටම එක සැරේ එෆෙක්ට් වෙන දෙයක් නම් අපි කියනවා පැන්ඩමික් එකක් කියලා. ඒ කියන්නේ ව්‍යාප්ත වෙන වසංගතයක්. පැන්ඩමික්. එතකොට මේ කොරෝනා COVID-19 කියන්නේ අන්න ඒ වගේ එකක්. එතකොට අපි කියනවා COVID-19 pandemic pandemic මේවා හරියට වචනේ දැනගෙන ඉන්න COVID-19 pandemic එතකොට තව මොනවද තියෙන්නේ දැන් අපි කියනවා අපි හරි අර්බුදයක ඉන්නේ අර්බුදය කියන එක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ crisis crisis අර්බුදයක ඉන්නේ crisis එකක ඉන්නේ කියලා කියනවා crisis okay එතකොට දැන් අපිට ඕක දැන් අපි ඉන්නේ health crisis එකක ඒ කියන්නේ දැන් මේ සෞඛ්‍ය තමයි අර්බුදයක තියෙන්නේ health crisis දැන් ඕක අපිට ඉස්සරහට වචන දාන්න පුළුවන් financial crisis economical crisis බර වචන දාන්න පුළුවන් හැබැයි ඕගොල්ලෝ දන්න වචන ටික මුලින් පාවිච්චි කරලා ඉන්න. දැන් අපිට දන්න ඕනේ සල්ලි ඊළඟට අපේ ඉකොනොමි එක ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න අවස්ථාවක්. එහෙනම් අපිට කියන්න පුළුවන් economic crisis. දැන් සෞඛ්‍ය තමයි මුලින්ම අපේ තියෙන ප්‍රශ්නේ. එහෙනම් health crisis අර්බුදයක ඉන්නේ. health crisis ඔන්න ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි තව පාවිච්චි කරන වචනයක් තමයි දැන් මේ හදිසි වෙලාවක් emergency ඒ කියන්නේ හදිසි අවස්ථාවක් emergency එකක් කියලා අපි කියනවා emergency එතකොට තවත් වචනයක් තමයි අපි මේ දැන් මේ ටිකේ අපි කියනවා ගිලන් රථයට කියන්නේ කොහොමද ambulance ගොඩක් අය මේ වචනේ වැරදියට ප්‍රොනවුන්ස් කරන්නේ ඒ නිසා අපි හරි වචන ඉගෙන ගමු ambulance emergency හදිසි අවස්ථාවක් emergency එකක් කියලා අපි කියන්නේ emergency ගිලන් රථයට අපි කියනවා ambulance so මේ words හරිම වැදගත් ඕගොල්ලොත් රිපීට් කරන්න ආපහු ambulance එතකොට තවත් අපි යූස් කරනවා දැන් සමහර හොටෙල්ස් එහෙම පාවිච්චියට ගත්තා දැන් මේ කොරෝනා හැදිලා ඉන්න අයට නැවතිලා ඉන්න විදියට. එතකොට ඒකට අපි කියනවා මේ ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් කියලාත්. ඕගොල්ලෝ අහලා ඇති සමහරවල් නිවුස් වලට කිව්වා ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස්. ඒක අමාරුයි නම් පාවිච්චි කරන්න ඕනේ නැහැ. හැබැයි කවට හරි වැදගත් කෙනෙක් ඉන්නවනම් මේක ඉගෙන ගන්න. ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් විදියට මේ හොටෙල්ස් එහෙම පාවිච්චි කරා. එතකොට තවත් වැදගත් වචනයක් තමයි අපිට හැම වෙලාවෙම අහනවා හුදෙකලා කරා කියලා. හුදෙකලා කරා. මේ ඒරියා එක හුදෙකලා කරලා තියෙන්නේ. අපි කියනවා isolate. මේ ඉංග්‍රීසි වර්ඩ් එක isolate හුදෙකලා කරනවා. isolate මේක ඉන්ටර්මීඩියම් නෙමෙයි ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් කවුරුරි වැරදියට එවලා තියෙන්නේ intermediate care centers කියන්නේ මේ ගොඩක් hotels buildings hostels වගේ ඒවා ගත්තා government එකෙන් hospitals වලින්ම මේවා care centers විදියට පාවිච්චි කරන corona patients ලා වෙනුවෙන් intermediate care centers කියලා අපි මේවට කියනවා.
එතකොට අපි දැන් මුලින් අපිට අහන්න ලැබුණ තව වචනයක් තමයි අපි මේ කිව්වා social distancing නැත්නම් සමාජ දුරස්ථභාවය රැකගන්න කියලා කියනවා. social distancing මේ words හරිම වැදගත්. social distancing social distancing මේක අපි හරියට යූස් කරනවා දැනටත් යූස් කරනවා බෑන්ක් එකක අපි පබ්ලික් ප්ලේස් එකකට ගියාම අනිත් එක්කෙනාගේ ඇඟේ ඇලවෙන්න දුරට ඉන්න බෑ. අපි අපේ පරතරය තියාගන්න ඕන. at least 1 meter we have to maintain. අපි මේකද්ද මේකට කියන්නේ social distancing. social distancing මේ words අපිට use කරන්න වෙනවා. ඒ නිසා ආපහු repeat කරන්න මාත් එක්කම social distancing. social distancing අපි මේ විදිහට use කරනවා. එතකොට අපි කියනවා lockdown lockdown මම හිතන්නේ ඒ කාලේ කතාවකුත් කිව්වා lockdown stories කියලා. කොරෝනා පටන් ගත්තම කාලේ lockdown stories කියලා ඩ්‍රාමා එකක් වගේ පොඩි පොඩි stories ගියා. lockdown කියන්නේ ඒ පළාතට ඇතුල් වෙන්නත් බෑ පිට වෙන්නත් බෑ. lockdown කරලා තියෙන්නේ that area. lockdown so ඔය වගේ words තියෙනවා. තව අපි කියනවා බෝ වෙන රෙඩක් නම් infectious බෝ වෙන ලෙඩක් නම් රෝගයක් නම් infectious දැන් මේ words ඕගොල්ලන්ට බරපතලයි වගේ නම් පාවිච්චි කරන්න ඕනේ නැහැ. පස්සේ ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. හැබැයි සමහර words තියෙනවා මේ curfew, hand sanitizer, quarantine, pandemic ඔය වගේ words අපිට හැම වෙලාවෙම use කරන්න වෙනවා. ඒ නිසා මේක කටට හුරු කරගන්න. right එතකොට තවත් අලුතෙන් එකක් අපි ඉගෙන ගත්ත දැන් මේ එන්නත් කියලා තියෙනවානේ vaccine එතකොට අපිට එක එක જાතිය vaccines තිබ්බනේ Sputnik V, Sinopharm, Pfizer, AstraZeneca ඔය වගේ එක එක vaccines තියෙනවා. සමහරවිට මේ නම් කියන්න අමාරු ඇති. කමක් නැහැ. අපි vaccine කියලා කියමු. vaccine එතකොට මේ වගේ අපිට දැන් මේ කොරෝනා COVID-19 පැන්ඩමික් එකත් එක්ක අපිට මේ අලුතෙන් අහන්න ලැබිච්ච අපිට එච්චර හුරු නැති වචන ටිකක් තමයි අද මම ටීච් කළේ. එතකොට මේ විදිහට ඕගොල්ලන්ට හැමදාම අලුත් ටොපික් එකක් එක්ක මම සාමාන්‍යයෙන් words ටිකක් උගන්වනවා. ඒතර අද මම තෝරගත්ත එක තමයි මේක. එතකොට මේ වගේ words ඕගොල්ලන්ට useful වෙයි කියලා මම හිතනවා. එතකොට මේකේ මොන හරි ඔයගොල්ලන්ට තේරුම් නැති දේවල් තියෙනවා නම් questions අහන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට මොන හරි words අහගන්න ඕන නම් මේකට මොකද්ද කියන්නේ? එහෙම yes vaccination center. ඔව් දැන් අපි vaccine එක ගන්න යන centers වලට අපි කියනවා vaccination center කියලා. ඔව් හරි. vaccination center. දැන් quarantine කිව්වත් quarantine centers උත් තියෙනවා. නිරෝධාන මධ්‍යස්ථාන කියලා අපි කියන්නේ quarantine centers. So like that we can use these words in day to day conversations. ඒ කියන්නේ අපි මේ නිතර අපි අපේ neighbor එක කතා කරනවා, අපේ relatives එක කතා කරනවා. සමහරලාට සමහර අය රට මෙහි අය ගැන හොයලා බලද්දී අපි මේ use කරන words තමයි මේවා. වැඩි ඕන යාළුවෝ දෙන්නෙක් කතා කළත් කියනවා අපේ පැත්තේ මෙච්චරක් ඉන්නවා කට්ටිය they got tested positive for corona covid-19 ඔය වගේ කියනවා. දැන් අපි ටෙස්ට් එක positive වුණා කියලා කියන්නේ he got tested positive for covid-19. දැන් මේවා එච්චර ඕගොල්ලන්ට වැඩි වගේ නම් දැනට අපි මේ words ටික ඉගෙන ගනිමු. අපි ආපහු මේක පොඩ්ඩක් බලමු. පළවෙනි එක curfew. Second one travel restrictions. Third one quarantine. මම මේ කියද්දි ඔයගොල්ලෝ රිපීට් කරන්න අහන් විතරක් ඉඳලා මදි. ප්‍රැක්ටිස් එකයි අපිට අවශ්‍ය වෙන්නේ. හොඳට සද්දෙට කතා පැහැදිලිව වචන උච්චාරණය කරන්න. Pronounce the words clearly. Quarantine. Hand sanitizer. ඊළඟට surgical mask. Face shield. ඊළඟට test අපිට කරන්න ආනේ rapid antigen test.
එතකොට PCR එක නම් ලේසි 3 letters නේ PCR PCR පරීක්ෂණය කියලා කියනවා PCR test ඊළඟට දැන් මේ ලෝකෙටම එක සැරේ පතිරණ ලෙඩක් නම් එක සැරේ මේ ඉන්ෆෙක්ට් වෙන ලෙඩක් නම් අපි කියනවා පැන්ඩමික් ඕකේ කවුරු හරි ඉමියුනිටි කියන්නේ අපි කියන්නේ ප්‍රතිශක්තිකරණය ගොඩක් අය කියන ප්‍රතිශක්තිකරණය හොඳට තියෙනවා නම් if it is healthy ඕගොල්ලන්ට එච්චර ලොකුවට අමාරු වෙන්නේ නැහැ කියලා ඉමියුනිටි ප්‍රතිශක්තිකරණය එතකොට අපි කියනවා ඉමියුනිටි ප්‍රතිශක්තිකරණය කියලා immunity ඔය words use කරනවා yes good dila good දිසානායක yes you all have sent a few words good එතකොට ওই විදිහට අපිට මේ words use කරන්න පුළුවන් එතකොට තවත් එකක් තමයි අර්බුදයක ඉන්නේ crisis එතකොට මේ crisis කියන word එක අපිට ඕනෙම situation එකක use කරන්න පුළුවන් මේ අපි දැන් සෞඛ්‍ය ගැන කිව්වොත් health crisis සල්ලි finance පැත්තෙන් නම් financial crisis economical crisis ඔය වගේ අපිට දැන් education crisis ඔය වගේ ඕනම අවස්ථාවක ඕනම එකක් එක්ක අපිට මේ crisis අර්බුදයක ඉන්නේ කියලා කියන්න පුළුවන් එතකොට හදිසි අවස්ථාවක් emergency ගිලන් රථයට අපි කියනවා ambulance හුදකලා කරලා නම් අපි කියනවා isolate කරලා හුදකලා කරලායි තියෙන්නේ පළාත isolate ඊළඟට මම කව මේ hostels buildings intermediate care centers විදියට අපි පාවිච්චියට ගත්තා intermediate care centers එතකොට තවත් ගොඩාක් පාවිච්චි කරන වචනයක් තමයි මේක සමාජ දුරස්ථභාවය රැක ගන්න කියලා කියනවා social distancing ඊළඟට බෝ වෙන ලෙඩක් නම් අපි කියනවා infectious එතකොට දැන් මේ IDH රෝහල ගැන අපි ගොඩක් කතා කරනවා බෝ වෙන රෝග වලටම මේවා තිබ්බ හොස්පිටල් එක infectious ඊළඟට vaccine එතකොට තව common word එකක් lockdown එතකොට ඔය words ටික මං හිතනවා අද දවසේ ඔයගොල්ලෝ ගොඩාක් words ඉගෙන ගත්තා මේ දේවල් at least මං කිව්වා වගේ කලින් වගේ දවසකට වචන 10ක් නැත්නම් 20ක් ඇත්තට මේක පොඩි count එකක්නේ වචන 10ක් ඕගොල්ලෝ 20ක්ම මතක තියාගන්න වැඩි වගේ නම් වචන 10ක් මතක තියාගන්න අපි දන්නේම නැතුව එතකොට දවස් 10ක් යද්දී අපි වචන 100ක් ඉගෙනගෙන එතකොට මේ විදිහට ඕගොල්ලන්ට මේ භාෂාව ඉගෙන ගන්න සමහර අය කතා කරන්න දන්නේ නැහැ කතා කරන්න වචන නැහැ කියන්නේ ඇත්තටම අපි මේ ඌමනා වචන ටික ඉගෙනගෙන නැති නිසා ඒ නිසා මේ වගේ අලුත් වචන මම ඇත්තටම ඕගොල්ලන්ට දෙනවා වෙනම ලිස්ට් එකක් පාඩම් කරන්න ඊට අමතරව මේ වගේ කාලීන දේවල් දැන් මේ කොරෝනාත් එක්ක අපිට අහන්න ලැබුණු වචන තමයි අද මම කතා කළේ ඔය වගේ අපි එක එක ටොපික්ස් අරගෙන මේ වගේ words practice වෙමු හැමදාම මම අර කලින් කිව්වා වගේ grammar ගැනම හිතන්න එපා අපි grammar වලට එන්න කලින් මේ තව ප්‍රශ්න තියෙනවා අපිට නේද vocabulary spellings pronunciation කියන තුන අපි හදාගත්තම අපිට නිකම්ම grammar ලේසියෙන්ම අපිට හදා ගන්න පුළුවන් එතකොට මම හිතනවා අද දවසේ ඕගොල්ලෝ ගොඩක් වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා එතකොට මේකත් එක්ක මම අද සෙෂන් එක ඉවර කරනවා ඕගොල්ලන්ට මම මේ ස්ලයිඩ් ෂෝ එක වගේම රෙකෝඩින් එක මම රෙකෝඩින් එක YouTube එකේ දානවා ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන් එතකොට okay so if you don't have any further questions I'll end the session now